අපේ රටේ රාජ්‍ය සේවකයන්ගේ හා විශ්‍රාමිකයන්ගේ දීර්ඝකාලීන අරගලයක් තිබුණා. තමන්ගේ විශ්‍රාම වැටුපේ ඇති වී තිබෙන විෂමතාවයන් ඉවත් කිරීම පිළිබඳවත් ඒ වගේම රාජ්‍ය සේවකගේ වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම පිළිබඳව ඒ පිළිබඳව වැඩ වර්ජන ඇති වෙලා තිබුණා. ඒ වගේම උද්ඝෝෂණ ව්‍යාපාරදියත් වෙලා තිබුණා. මට මතකයි වර්තමාන ආණ්ඩු විපක්ෂයේ ඉන්නේදී ඔවුන්ද විශාල හඬක් මේ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ නගපු අවස්ථා අපි දැකලා තිබෙනවා. මේ දීර්ඝකාලීන අරගලය උද්ඝෝෂණයෙන් හේතු කොටගෙන මේ සඳහා විධිමත් විසඳුම් සකස් කිරීම සඳහා යෝජනාවන් ගණනාවක් පහුගිය කාලේ ඉදිරිපත් වී තිබුණා. නමුත් වර්තමාන ආණ්ඩුවේ හැම යෝජනාවක්ම එකින් එක අත්හිටුවමින් යන තත්වයක් අද නිර්මාණය වෙලා තිබෙනවා. එහි පළමු ගොදුර බවට පත් වී තිබෙන්නේ 2016 ජනවාරි මාසයේ 1 වෙනිදාගේ සිට 2020 ජනවාරි මාසයේ 1 වෙනිදා දක්වා විශ්‍රාම ගිහපු අයට විශාල වැටුප් විෂමතාවයක් නිර්මාණය වෙලා තිබුණා. ඒ පිළිබඳව අප පාර්ලිමේන්තුවේ ඒ වගේම විශ්‍රාමික සංවිධාන විශාල උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කරනු ලැබුවා. මේ විශ්‍රාම යන විටම 2016 2/25 වෙනිදා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් චක්‍රලේඛනයක් නිකුත් කරනවා. ඒ චක්‍රලේඛනය ඉතා පැහැදිලිව කියනවා මෙහෙම. ඒකේ 5 වගන්තියේ උපලේඛන 1 සඳහන් වැටුම් පරිමාණය 2020 1 දින සිට සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වීමත් සමග 2016 1 දිනෙන් පසු විශ්‍රාම ලබන විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුපද ඒ අනුව සංශෝධනය කරනු ලබන අතර ඒ සම්බන්ධයෙන් උපදෙස් පසුව නිකුත් කරනු ලැබේ. 2016 1 දින සිට 2019 12/31 දක්වා අතර කාලය තුලදී විශ්‍රාම වැටුප් සංශෝධනය සිදු කරනු නොලැබේ. ඒ කියන්නේ 2016 1 සිට 2019 12/31 දක්වා විශ්‍රාම වැටුප් සංශෝධනයක් කරන්නේ නැහැ. නමුත් 2020 1 සිට විශ්‍රාම වැටුප් සංශෝධනයක් කරන බව ඔවුන් ප්‍රකාශයට පත් කරා චක්‍රලේඛනයක් කරා. ඒ විතරක් නෙවෙයි. ඒ අතරතුර කාලය ඇතුළත විශ්‍රාම ලබන අයට විශ්‍රාම ප්‍රදාන පත්‍රය නිකුත් කරනකොට ඒ මොහොතේ ඔවුන්ගේ වැටුපත් 2020 ජනවාරි මාසයේ 1 වෙනිදා සිට ඔවුන්ට හිමි වැටුපත් සටහන් කරලා දුන්නා. මේ තිබෙන්නේ මාගාව 2017 ජුනි මාසයේ විශ්‍රාම යන ලද කෙනෙක්ගේ විශ්‍රාම වැටුප් ප්‍රදානයේ පත්‍රිකාව. ඒකේ කියනවා පරිවර්තන කිරීමට පෙර මාසික විශ්‍රාම වැටුප විශ්‍රාමගත් දිනට ගෙවිය යුතු විශ්‍රාම වැටුප ඔහුගේ සඳහන් කරලා තිබෙනවා. ඊළඟ සඳහන් කරනවා 2020 1 දිනට ගෙවිය යුතු වැටුප. ඒතර උන්ට නිශ්චිත ලෙස විශ්‍රාම වැටුප් ප්‍රදානය කරන සහතික පත්‍රයේද 2020 1 දිනට හිමි වැටුපක් සටහන් කොට තිබෙනවා. මොකද 2016 දෙවනි මාසෙ නිකුත් කළ චක්‍රලේඛනය අනුව. ඒ අනුව මේ 2019 12 වෙනි මාසේ 10 මේකේ පහුගිය දෙසැම්බර් මාසේ 10 වෙනිදා මේ නව ආණ්ඩුව බලයට ගත්තාට පසුව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්තුමා එස්.සෙට්ටි ආරච්චි මහත්මයා චක්‍රලේඛනයක් නිකුත් කරනවා. ඒ චක්‍රලේඛනයේ කියනවා 2016 1 දිනෙන් පසුව 2020 1 දින තෙක් විශ්‍රාම ගන්න ලද හා විශ්‍රාමගත නියමිත නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප අර පරණ චක්‍රලේඛනට අනුව මේ මාසෙ ඉඳන් ගෙවීමට තීරණය කරලා තිබෙනවා කියලා ඔහු දෙසැම්බර් මාසයේ 12 වෙනි මාසයේ 10 වෙනිදා චක්‍රලේඛනයක් නිකුත් කරනවා. ඒ අනුව ඔවුන් කියනවා මෙම චක්‍රලේඛනයේ මුදල් අමාත්‍යාංශ එකඟතාවයේ සහිත නිකුත් කරනු ලැබේ. ඒ කියන්නේ අපි දන්න ඕනෑම වියදමක් පිළිබඳව ආණ්ඩුවේ තීරණයක් ගන්නකොට මුදල් අමාත්‍යාංශ එකඟතාවය වුණා. ඒ කියන්නේ මුදල් අමාත්‍යාංශය එකඟ වෙනවා ඒ සඳහා අවශ්‍ය වෙන මුදල් ප්‍රතිපාදන ලබා දෙන්න.
ඒතර මේ චක්‍රලේඛ නිකුත් කරන්නේ මුදල් අමාත්‍යාංශයේ එකඟතාවයේ මත. දැන් මොකද සිදු වී තිබෙන්නේ? දැන් මෙසේ වැඩි කිරීමට චක්‍රලේඛ නිකුත් කරලා තිබියදී 2020 1/20 මේ ජනවාරි මාසේ 20 වෙනිදා නැවත චක්‍රලේඛ නිකුත් කරන මෙහිම නව රජයේ ප්‍රතිපත්ති අනුව සියලු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප ඉස්තම ඉදිරි අයවැයවලදී ඉදිරි අයවැයවලදී විසඳන තෙක් මේ චක්‍රලේඛන අත්හිටුණා කියලා. එතකොට මෙතන ප්‍රශ්න දෙකක් පැන නගිනවා. එකක් 2016 ජනවාරි මාසයේ 1 වෙනිදාගේ සිට 2020 ජනවාරි මාසයේ 1 වෙනිදා දක්වා විශ්‍රාම යන අයට හිමි විශ්‍රාම වැටුප කප්පාදු කිරීමට මේ ආණ්ඩුව භාජනය කොට තිබෙනවා. 1. 2. 2020 ජනවාරි මාසයේ 1 වෙනිදා සිට නැවත විශ්‍රාම යන අයටද මේ අසාධාරණ සිදු වෙනවා. කියන්නේ එක විසඳුවා නම් 2020 1/1 සිට විශ්‍රාම යන අයට මේ අසාධාරණ සිදුවන්නේ නැහැ. නියමිත වැටුප් තලයේ ඔවුන්ට ලැබෙනවා. නමුත් මේකෙන් සිදුවන දේ තමයි නැවත අලුතෙන් විශ්‍රාම යන අයටද මේ ජනවාරි මාසයේ 1 වෙනිදා ඉඳන් මේ අකරතැබ්බට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා. දැන් ආණ්ඩුව මේ පිළිබඳ ප්‍රශ්න කරනට ආණ්ඩුව දීපු උත්තරේ තමයි භාණ්ඩාගාරී මුදල් අමාත්‍ය ඒ කියන්නේ පරිපූර්ණක ඇස්තමේන්තුව කරා මුදල් වෙන් කරලා නැහැ කියලා. නමුත් ඉතා පැහැදිලිව මේ චක්‍රලේඛ නිකුත් කරනකොට අමාත්‍යාංශ ලේකම්තුමා සඳහන් කොට තිබෙනවා මුදල් අමාත්‍යාංශයේ එකඟතාවය මත තමයි මෙම චක්‍රලේඛ නිකුත් කොට තිබෙන්නේ කියලා. ඒ නිසා ආණ්ඩුව තමන්ගේ ඉතාමත් අකාර්යක්ෂම සැලසුම් විරහිත ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ හේතු කොටගෙන විශ්‍රාමිකයන්ට ලබා දී යුතු ප්‍රතිලාභ කප්පාදු කිරීමේ දැනට තල්ලු වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔබට මතක ඇති අපේ රටේ මාණ්ඩලික ශ්‍රේණිය විශේෂයෙන්ම විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට විශේෂ දීමනාවක් ලබා දීම පිළිබඳ යෝජනාවක් ආවා. ඔබට මතකයි මීට පෙර පරිපාලන සේවය නිලධාරීන් දින දෙකක වැඩ වර්ජනයක් කරා. ඒ වගේම තවත් විවිධ සේවාවන්ට අයිති විධායක ශ්‍රේණි නිලධාරීන් තමන්ට විශේෂ දීමනාවක් පිළිබඳ යෝජනා ඉදිරිපත් කරමින් තිබුණා. ඒ අනුව රාජ්‍ය සේව විධායක සේවා ගණන නිලධාරීන්ට විශේෂ දීමනාවක් ලබා දීම සඳහා චක්‍රලේඛනයක් නිකුත් කරා 2019 12 වෙනි මාසයේ 7 මේ ආණ්ඩුව ඇවිල්ලා 2019 දෙසැම්බර් මාසයේ 7 වෙනිදා චක්‍රලේඛනයක් නිකුත් කරනවා විධායක ශ්‍රේණි නිලධාරීන් සඳහා රුපියල් 15000ක විශේෂ දීමනාවක් ලබා දෙන්න. නමුත් එම චක්‍රලේඛන නිකුත් කරනකොට එස්.එට්.ආරච්චි ලේකම්තුමා රාජ්‍ය පරිපාලන අසෝදිස්කරු අමාත්‍යාංශයේ එතුමා කියනවා මෙම චක්‍රලේඛනයේ මහා භාණ්ඩාගාර එකඟතාවය ඇතිව නිකුත් කරන ලදී. එතකොට ඒ දීමනාවත් මහා භාණ්ඩාගාර එකඟතාවය අනුව තමයි නිකුත් කරනු ලැබුණේ. නමුත් නැවත චක්‍රලේඛනයක් එතුමා නිකුත් කරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන 18 2015 එම චක්‍රලේඛනේ මොකද්ද කියන්නේ? 2021 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම දීමනාවද නතර කරන්න තීරණය කරනවා කියලා එතුමා චක්‍රලේඛනයක් නිකුත් කරනවා. එතකොට මේ දෙවෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ. ඔයගොල්ලෝ දන්නවා දිගු කාලයක් ඉඳන් අපේ රාජ්‍ය සේවයේ වැටුප්වල අවිධිමත් භාවයක් නිර්මාණය වෙලා තිබෙනවා. එක් සේවාවන්ගේ වැටුප් වෙනස් තලයන් විද තවත් සේවාවන්ගේ වැටුප් වෙනස් තලයන් විද පිටවා තිබෙනවා. ඒ නිසා විටින් විට තමන්ට බලපෑම් කළ හැකි ශේස්ත්‍ර වැටුප් වර්ධනයෙන් අත්පත් කරගන්න අතර බලපෑම් කිරීමට හැකියාවක් නැති ශේස්ත්‍රවල වැටුප් වර්ධනයෙන් අත්පත් කරගන්න බැරුව. ඒ නිසා අපේ රාජ්‍ය සේවයේ වැටුප්වල විශාල විෂමතාවයක් නිර්මාණය වෙලා තිබුණා. මේ වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා වෘත්තීය සමිති ව්‍යාපාර පොදු රාජ්‍ය සේවකින් විශාල උද්ඝෝෂණ සහ ක්‍රියාදාමවල පසුගිය කාලේ පුරාවටම නිරත වුණා. අනතුරුව හිටපු ජනාධිපතිවරයා විසින් විශේෂ වැටුප් කොමිෂන් සභාවක් පත් කරනවා. කොමිෂන් සභාවක් පත් කරලා රාජ්‍ය සේවයේ මේ විටින් විට එක එක ශේෂ්ත්‍ර වැටුප් වර්ධනයන් සිදු කරනවා වෙනුවට රාජ්‍ය සේවයේ සමස්තයක් ලෙසගෙන ඒ ශ්‍රේණීන් අදාළ වෙන තලයන් නිර්ණය කොට ඒ කියන්නේ සුවසේවී හෙදිය
ගුරු සේවයේ කොතනද ස්ථානගත වෙන්නේ? ගුරු සේවයේ කෙනා තාක්ෂණික සේවයේ කොතනද ස්ථානගත වෙන්නේ? මේ ආදි ලෙස ඒ ශේස්ත්‍රයන් පිළිබඳ අධ්‍යයනය කොට සමාන්තර තල පිහිටවා මේ වැටුප් විෂමතාවය ඉවත් කළ යුතුයි කියන යෝජනාවක් ඉදිරිපත් වුණා. ඒක ඉතා වැදගත් යෝජනාවක්. ඒ මොකද එක් ශේස්ත්‍රයන් එක් කාලවකවානුවල ඇති කර ගන්න ලද වැටුප් වර්ධනයන් හේතු කොටගෙන විශාල විෂමතාවයක් අපේ රාජ්‍ය සේවය නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා තමයි මෙම විශේෂ වැටුප් කොමිෂන් සභාව මේ පිටුන් ලැබුවේ ජනාධිපතිවරයා විසින්. ඒත් වාර්තාව ඉදිරිපත් කරා. වාර්තාව ඉදිරිපත් කරා පමණක් නොවේ ඒ වාර්තාව අනුව ඒ ඇයට වැටුප් වැඩි වෙන ආකාරය පිළිබඳවත් එම වාර්තාවෙන් සඳහන් කරලා තිබුණා. ඒ අනුව වැටුප් විෂමතා කොමිසමේ නිර්දේශය අනුව මේ 2020 වන විට ලැබෙන මූලික වැටුප් සඳහන් කරලා තිබුණා. හැබැයි දැන් ආණ්ඩුව මුළුමනින්ම මෙම විශේෂ වැටුප් කොමිෂන් සභාවේ තීරණද අත්හැරලා කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා මේ පෙන්වු කරන්නේ කුමක්ද? අපේ රටේ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවයක් නිර්මාණය වී තිබෙනවා. ඒ අකාර්යක්ෂමතාවය තන කඩා වදිමින් නේද සරදීල් පන්නේ ක්‍රියාමාර්ග වලින් විසඳන්න පුළුවන් කියලා විශ්වාස කරනවා එක මිත්‍යාවක්. ඒ විසඳීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගණනාවක් අතර ප්‍රධානම ක්‍රියාමාර්ගය තමයි එහි වැඩ කරන සේවක සේවිකාවන් තෘප්තිමත් සේවයක් සැපිය හැකි කණ්ඩායම බවට පත් කරන්න. ඔවුන් තෘප්තිමත් කණ්ඩායම බවට පත් කරන්න නම් දීර්ඝ කාලයක් තිස්සේ එම සේවක සේවිකාවන් මුහුණ දී තිබෙන තමන්ගේ විශ්‍රාම ගියොත් තමන්ගේ විශ්‍රාම වැටුප් පිළිබඳ ප්‍රශ්නේ, රාජ්‍ය සේවයේදී තමන්ට හිමි යුතු වැටුප් පිළිබඳ ප්‍රශ්නේ ඉතා විධිමත්ව විසඳිය යුතු තිබෙනවා. ඒ තමයි රාජ්‍ය සේව කාර්යක්ෂම කිරීමේදී එක් ප්‍රධාන පියවර. හැබැයි මේ පියවරවල කිසිසලක ලක් කරන්නේ නැතුව සරදීල් පන්නේ ක්‍රියාමාර්ග වලින් රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න පුළුවන් කියලා විශ්වාස කරන එක මිත්‍යාවක් විතරයි. ඒ නිසා දැන් ආණ්ඩුව දීර්ඝ කාලයක් සිටසේ රාජ්‍ය සේවක සේවිකාවන් විසින් කරන ලද අරගලයක ප්‍රතිඵල ලෙස නිකුත් කරන ලද චක්‍ර ලේඛන මුළුමනින්ම නතර කොට තිබෙනවා. හැබැයි එසේ නතර කරාට ආණ්ඩුව විදන් නතර කරන්නේ ආණ්ඩුව තවත් මහා පරිමාණ වියදම් කරමින් රාජ්‍ය ආයතන සහ දෙපාර්තමේන්තු පවත්වාගෙන යනවා. ආණ්ඩුව හිතවතුන් විශාල ප්‍රමාණයක් රාජ්‍ය සංස්ථාවල ප්‍රධාන තනතුරු වල සභාපතිවරු අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු ඇතුළු තනතුරුවට පත් කරමින් යනවා. ඒ වගේම වාහන මිලදී ගැනීම සඳහා පරිපූර්ණක ඇස්තමේන්තු ඉදිරිපත් කරමින් තිබෙනවා. ඒ වගේම නව කාර්යාලවලට හිටපු අමාත්‍යවරයා වාඩි වුණු පුටුවේ වාඩි වෙන්න බෑ කියලා අලුත් පුටු ගන්නවා. ලක්ෂ 5යි වීදම් කරලා. එවැනි මහජනයාගේ මුදල් විශාල ප්‍රමාණයක් නාස්ති කරන විනාශ කරන පාලකයන් රාජ්‍ය සේවකයන්ගේ දීර්ඝ කාලයක් තිස්සේ කරලා ද අරගලේ ඔවුන් විසින් දිනා ගන්නා ලද දේද කප්පාදු කරමින් තිබෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරන්නේ විශේෂයෙන්ම මේ විශ්‍රාමිකයන්ගේ ජනවාරි මාසයේ සිට වැඩිවීමට නියමිත තිබුණු වැටුප ලබා දෙන ලෙස විධායක ශ්‍රේණිය නිලධාරීන්ට ලබා දී යුතු දීමනාව නිසි පරිදි ගෙවන පරිදි ලෙසත් ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සේ ගොඩ ගැසී තිබෙන රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා වැටුප් කොමිෂන් සභාවෙන් ඉදිරිපත් කර තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කර ලෙසත් අපි ආණ්ඩුවට බල කරනවා. ඒ සඳහා පරිපූර්ණක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ගේන්න සූදානම් නම් අපි කියනවා ගේන්න කියලා. මොකද ඒවට තුනෙන් දෙක අවශ්‍ය වෙන දේවල් නෙවෙයි. ජනතාවගේ සහන ලබා දීම වෙනුවෙන් තුනෙන් දෙක කවදාවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ජනතාවගේ සහන කප්පාදු කරන තමයි තුනෙන් දෙක වල ඒගොල්ලෝ හොයමින් තිබෙන්නේ. ඒ නිසා අපි කියනවා මේ පාර්ලිමේන්තුවට වහම පරිපූර්ණක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කොට මේ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කරගෙන රාජ්‍ය සේවකයන්ට මේ ලබා දී තිබුණු ඔවුන්ට හිමිකම බවට පත් වී තිබුණු ඔවුන්ගේ අරගලයන්ගේ ජයග්‍රහණයක් ලෙස සනිටුහන් ලෙස තිබුණු මේ දීමනාවන් ඔවුන්ට ලබා දෙන්න කියන අරගලය අපි නිරන්තරයෙන් කරන්න සූදානම්. ඒක තමයි අපිට මූලික වශයෙන් ඔබලා හැම ඉදිරිපත් කරන් තිබුණු කරුණු ප්‍රධාන කරුණු තුනක්. එක විශ්‍රාමිකයන්ගේ ගැටලු, දෙක විධායක ශ්‍රේණි නිලධාරීන්ගේ වැටුප් විශේෂ දීමනාව පිළිබඳව ප්‍රශ්නේ, තුන රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවය ඉවත් කිරීම සඳහා ඉදිරිපත් කළ කොමිසම සභා වාර්තාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනාව. ඊට අමතරව ඔබ දන්නවා අපි මේ මාධ්‍ය සාකච්ඡා පවත්වන වෙලාවෙත්
රට තුල ආందోලනයට තුඩු දීලා තිබෙනවා කොරෝනා වෛරසය පිළිබඳව. අපි හිතනවා අපි දූපතක් වීම පරහා අපිට විශේෂ හැකියාවක් තිබෙනවා අපේ රට තුලට එම වෛරසය ඇතුල් වීම පාලනය කිරීම සඳහා. එෙහිදී අපි විශ්වාස කරනවා ප්‍රමුඛ වශයෙන්ම අපිට මෙම වෛරසය පැතිරවිය හැකින්නේ කෙසේද කියලා බැලුවොත් ගුවන් තොටුපළ හරහා එවැනි වෛරසයක් ඇතුල් වූ පුද්ගලයන් ලංකාවට ඇතුල් වීම හරහා තමයි ලංකාව තුළ මේ වෛරසය පැතිරවිය හැකි වන්නේ. මම හිතන්නේ ගොඩක් අපේ නැව් හරහා ගමනාගමනේ දැන් ගොඩක් අඩු වෙලා තිබෙන නිසා ගුවන් තොටුපළ තමයි ප්‍රමුඛ. ඒ නිසා ගුවන් තොටුපළෙන් මෙම වෛරසය හැදිලා වැළඳිලා එන අය හඳුනා ගැනීම සඳහා අවශ්‍ය වෙන පරීක්ෂණ ක්‍රියාවලිය විධිමත් කළ යුතු තිබෙනවා. දැනට ක්‍රියාත්මකයෙන් තිබෙන පරීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳව ගුවන් තොටුපළ ලංකාවට ඇතුල් වූ අයගෙන් ඉදිරිපත් වෙන අදහස් අනුව ඒ කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව තමයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම ඊටමත් අවිධිමත් ක්‍රියාවලිය බව තමයි පෙන්වුම් කරන්නේ. ඒ නිසා පළමුව ආණ්ඩුව ප්‍රවේශ බවට පත් වෙන්න ඕන ගුවන් තොටුපළේ නිරාදායන ක්‍රියාවලිය ශක්තිමත් කරන්න ඕන. ඒ සඳහා අවශ්‍ය වෙන තාක්ෂණික උපකරණ, ඒ සඳහා අවශ්‍ය වෙන දියුණුතම තාක්ෂණික ක්‍රමවේදයන් ගුවන් තොටුපළේ වහාම සවිකිරීම තමයි ප්‍රමුඛතම කාර්යය කියලා අපි විශ්වාස කරනවා. ඊළඟ දෙවෙනි කාර්යය ගත්තොත් මම හිතනවා මේ සඳහා මැදිහත් වෙන සෞඛ්‍ය සේවයේ නේද වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩල අපි දැකලා තිබුණා බොහෝ අවස්ථාවලදී මෙම වෛරස් තත්ත්වයන් පැතිරෙනකොට ලෝකයේ හැමතැනම වගේ ඒ සඳහා මැදිහත් වුණු වෛද්‍යවරුන් සහනිකුත් කාර්ය මණ්ඩලයන්ට යම් අපහසුතාවයන්ට පත්වෙච්ච අවස්ථා වාර්තා වෙලා තිබෙනවා. ඒ නිසා අපි දකිනවා මෙවැනි වෛරසය පැතිරුණු අයත් එක්ක තමන්ගේ සේවාවන් සැපීමේදී එම වෛද්‍ය කාර්ය මණ්ඩලය වෛද්‍ය සහ අනිකුත් කාර්ය මණ්ඩලයන් සඳහා ලබා තිබෙන ආරක්ෂණ ක්‍රියාවලිය අපේ රටේ ප්‍රමාණවත් නැහැ කියන එක තමයි දැනට අපිට වාර්තා වෙ තිබෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳව ආණ්ඩුව සැලකිල්ලක් ලැබ යුතුයි. ඒ වගේම අපි විශ්වාස කරනවා දැන් විශාල ඉල්ලුමක් මේ මුව ආවරණ පිළිබඳව පැන නැගිලා තිබෙනවා. මම දැක්ක මාධ්‍ය වාර්තා කළා තිබුණා විශාල අධික විල ගණන් වලට මේක ඉහළ ගොස් තිබෙන බව. කෙසේ වුවත් පළමු එක තමයි මේ මුව ආවරණ වලට නිශ්චිත මිලක් උපරිම මිලක් සඳහන් කළ යුතු තිබෙනවා. ඒ වගේම ප්‍රමුඛ ඒ වගේ තියෙන ක්වොලිටි එක පිළිබඳව ඒ වගේ තියෙන ගුණාත්මක භාවය පිළිබඳව සහතිකයක් ආණ්ඩුව විසින් ලබා දී යුතු තිබෙනවා. මොකද දන්නවා අපි වගේ තුන්වෙනි ලෝක රටවලට විය හැකි වන්නේ ඒ අදාළ ගුණාත්මක භාවයෙන් නොවන තොග ඕන තරම් ගොඩ බාණ්ඩයට තිබෙනවා. ඒ නිසා එහි මිල සහ ඒ ගුණාත්මක භාවය පිළිබඳ සහතිකයක් ආණ්ඩුව විසින් ලබා දී තිබෙනවා. ඒ වගේම අපි දන්නවා මේක විශාල ලෙස ව්‍යාප්ත වෙන අනතුරක් අපි ඉදිරියේ තිබෙනවා නම් ඒ පිළිබඳ ආණ්ඩුව තමයි දත්ත තොරතුරු තිබෙන්නේ. ඒ පිළිබඳ ආණ්ඩුව තමයි තොරතුරු ඉදිරියට කළ යුතු. එසේ සිදුවන්නේ නම් මෙම මුව ආවරණ ජනතාවට නොමිලේ ලබා දීම සඳහා ආණ්ඩුව කටයුතු කළ යුතු තිබෙනවා. එනිසා එවැනි ශනික ඉක්මන් ක්‍රියාමාර්ග ගණනාවක් ආණ්ඩුව විසින් ගත යුතු තිබෙනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා මෙවැනි ව්‍යසනයකදී දේශපාලකයන්ට නෙවෙයි මේකේ ලොකු කාර්යභාරය පැවරී තිබෙන්නේ. එම ව්‍යසනයන් මැඩ පැවැත්වීම සඳහා අධ්‍යාපනයේ තිබෙන පළපුරුද්ද තිබෙන විශේෂඥ ඥානය තිබෙන කණ්ඩායම් ඉන්නවා. ඒ කණ්ඩායම් වල මාර්ග උපදේශනය සහ ඒ කණ්ඩායම් වල නිර්දේශයන් අනුව තමයි ආණ්ඩුවක් කටයුතු කළ යුතු වන්නේ. එසේ නැතුව ජනප්‍රිය වීම සඳහා එක් දේශපාලකයන් විටින් විට කරන ප්‍රකාශ මම හිතන්නේ ඒ තරම් යෝග්‍ය ප්‍රකාශ නෙවෙයි. මොකද මේවා ලෝකයේ මේ පිළිබඳ විශාල දැනුමක් අද ලෝකයේ ගොඩනැගී තිබෙනවා. ඒ දැනුම උකහාගත්තු කණ්ඩායම් ලංකාවේ ඉන්නවා. ඒ අයගේ විශේෂඥ ඥානය හරහා දෙන උපදෙස් අනුව තමයි අපි විශ්වාස කරන්නේ මේ සඳහා ගත යුතු නිර්ණායක සහ ක්‍රියාදාමයන් ගත යුතු වන්නේ කියලා. ඒ සඳහා ආණ්ඩුව කටයුතු කරනවා ඇතගෙන බලාපොරොත්තුවක් අපිට තිබෙනවා. මේ වෙද්දී මේ රජයේ යටතේ මේ විශ්‍රාමයට ගෙවන්න අයවැයකින් මුදල් වෙන් වෙලා නැහැ. ඒක ජනවාරි මාසයේ මේක ගෙවන්න ඕන කියන එක පසුගිය රජය දැනගෙන ඉන්නවා. පසුගිය රජයේ යටතේ ජනවාරි මාසයේ මේක ගෙවන්න මුදල් වෙන් වෙලා තිබුණා. පළමු කොටම අපි දන්නවා අපේ අයවැය ලේඛනය හරහා මුදල් වෙන් කිරීම සිද්ධ වෙනවා. ඒ නිසා නිශ්චිත අයවැය ලේඛනයක් මේ අවුරුද්ද සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ නැහැ. ඒ නිසා එදිනෙදා වියදම් සඳහා අවශ්‍ය වෙන අතුරු සම්මත ගිණුමක් තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා තිබුණේ. ආණ්ඩුව විසින් කරන ප්‍රකාශය තමයි එම අතුරු සම්මත ගිණුමේ මුදල්
ඇතුළත් කොට නැහැ මේ ගෙවීම සඳහා කියන. හැබැයි ඒ සඳහා පාර්ලිමේන්තු යෝජනාවක් තිබෙනවා. පාර්ලිමේන්තු ඒ සඳහා තිබෙන යෝජනාව තමයි පරිපූර්ණක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම. දැන් මේ ආණ්ඩුව මම ඔබට පෙන්වා දුන්නා මේ චක්‍රලේඛන දෙකම නිකුත් කරන්නේ කවදද? මෙම චක්‍රලේඛනය ඒ කියන්නේ විශ්‍රාම වැටුප් වැඩි කිරීම පිළිබඳව චක්‍රලේඛනය නිකුත් කරන්නේ පළමු චක්‍රලේඛන නිකුත් කරන්නේ 2019 12 වෙනි මාසයේ 10 වෙනිදා. එතකොට 2012 වෙනි මාසයේ 10 වෙනිදා මේ තින් චක්‍රලේඛනේ. එතකොට 12 වෙනි මාසයේ 10 වෙනිදා දෙසැම්බර් 10 වෙනිදා මේ චක්‍රලේඛන නිකුත් කරනකොට ආණ්ඩුව දැනගෙන හිටියේ නැද්ද මුදල් වෙන් වෙලා නැති බව? බබාලද? අපි ආණ්ඩුවෙන් අහන්නේ. එතකොට චක්‍රලේඛනේ නිකුත් කරනකොට චක්‍රලේඛණයෙන් කියන මොකද්ද? මෙම චක්‍රලේඛනයේ මුදල් අමාත්‍යාංශයේ එකඟතාවය සහිතව නිකුත් කරනු ලැබේ. කියන්නේ මුදල් අමාත්‍ය ඕනෑම මුදල් වියදමක් පිළිබඳව එය වැටුප් වැඩිවීමක් නෙවෙයි මිලදී ගැනීමක් පිළිබඳව යෝජනාවක් එනවා නම් මුදල් අමාත්‍යාංශයේ එකඟතාවය ගන්නවා මුදල් අමාත්‍යාංශයට එම මුදල් වෙන් කළ හැකිද කියලා. එතකොට නිශ්චිත පරිචක්‍රලේඛන කියනවා මෙම චක්‍රලේඛන නිකුත් කරන ලද්දේ මුදල් අමාත්‍යාංශයේ එකඟතාවය මත කියලා. ඒ වගේම විශේෂ දීමනාව ලබා දෙන චක්‍රලේඛනයේද කියනවා මෙම චක්‍රලේඛය මහා භාණ්ඩාගාරයේ එකඟතාවය ඇතුව නිකුත් කරන ලදී. මහා භාණ්ඩාගාරයේ එකඟතාවය ඇතුව. ඒ කියන්නේ මහා භාණ්ඩාගාරයේ කියනවා මේ සඳහා අපිට මුදල් ලබා දිය හැකියි කියලා. මුදල් අමාත්‍යාංශ ප්‍රකාශ කරනවා මේ සඳහා අපිට මුදල් ලබා දිය හැකියි කියලා. එසේ තිබී තමයි ආණ්ඩුව නතර කරන්නේ. එහෙනම් ආණ්ඩුව කළ යුතු වන්නේ කුමක්ද? ඊට අවශ්‍ය පරිපූර්ණක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ආණ්ඩුව අනිකුත් වියදම් සඳහා මම දැක පසුගිය සතියේ පරිපූර්ණක ඇස්තමේන්තු ගණනාවක් ඉදිරිපත් කළා තිබුණා. අනිකුත් ඕනෑම වියදමක් වෙනුවෙන් ආණ්ඩුව ලෝභ නැතුව පරිපූර්ණක ඇස්තමේන්තු ඉදිරිපත් කරනවා. හැබැයි රාජ්‍ය සේවකයන්ට ලබා දෙන සහන දීමනාවන්හිදී ඔවුන් ඒකට බැලිකමක් දක්වනවා. ඔබ මේ ඉතාමත් වැදගත් කාරණාවක් මතක් කරා. මේ රාජ්‍ය සේවාවේ තියෙන මේ සමාන්තර ශ්‍රේණිවල වැටුප් පිළිවෙල අරගෙන. දැන් මේක 48 ඉඳලම දිගින් දිගටම එක් පාර්ශවයන් යම් කිසි උද්ඝෝෂණයක් ඇතුල් කර පමණින්ම ඒ අයට පමණක් වැඩි කරා අදාළ අනිත් ශ්‍රේණි ගැන සැලකුවේ නැහැ. හැබැයි මොන කවදා වැඩි කිරීමකදී ද වෙනත් ආයතනයක නැත්නම් අණ්ඩායමක ඔය විරෝධතා පවත්වන එක් පක්ෂවල විරෝධයක් පළ කරේ කොහොම ඒකට විතරක් වැඩි කරන්න බෑ සියලුම දෙනාට වැඩි කරන්න එහෙනම් එන ශ්‍රේණිවලදී කවදාවත් ඒ වුණ දැන් උච්චම අවස්ථාවට එන්නේ. පළමු ප්‍රශ්නේ තමයි ඔබ කියන එක හරියි. ඒ කියන්නේ එක් ශේස්ත්‍රයක වැටුප් වැඩි ඒ ශේස්ත්‍රයේ තියෙන බලවත්භාවය මත ඒ ශේස්ත්‍රයේ වැටුපක් වර්ධකයක් අත්පත් කරගත්තාම අනෙක් ඒවට අසාධාරණයක් වෙනවා. ඒ නිසායි අප එම වැඩිවීමට එරෙහිව අරගල නොකරි. නෑ අපි අරගල කරේ මොකටද දන්නවද? වැඩිවීමට එරෙහිව නෙවෙයි. අනෙක් අයට ලබා දෙන්න කියන අරගලේ. ඒක තමයි හිතන සාධාරණ. එහෙම නැතුව කෙනෙකුගේ සාධාරණ අයිතිය ලැබෙනකොට අනිත් කෙනාට ඒක ලැබෙන්නේ නැහැ කියලා එයාට නොදී ඉන්න එක නෙවෙයි සාධාරණ. එයාට ලැබෙන සාධාරණ අයිතියම අනිත් අයට ලබා දිය යුතු කියන අරගලේ. ඒ අරගලේ ප්‍රතිඵලයක් හැටියට තමයි මෙම වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම සඳහා කමිෂන් සභාව රැස් වුනේ. ඒ සඳහා වෘත්ති සමිති ව්‍යාපාර දේශපාලන ව්‍යාපාර විශාල ප්‍රමාණයක් ගිහිල්ලා ඒ පිළිබඳ අදහස් ඉදිරිපත් කරා. ඒක වැදගත් තැන. ඊට පස්සේ මම හිතන්නේ අපේ රටේ ඊළඟ තියෙන වාර්ෂිකව සිදුවන ජීවන වියදම අංකයේ ඉහළ යාම අනුව වැටුප් වැඩිවීමක් ලබා දෙන්නේ. ඒතකොට අරගලයක් පැන නගින්න හේතුවක් නැහැ. නමුත් දැන් කරලා තියෙන අන්න ඒකත් පිටුවලා තිබෙනවා. ඒ ක්‍රියාත්මක වීම තමයි මෙතෙක් කාලයක් අපේ රාජ්‍ය සේවය ඇති වී තිබෙන විවිධ තලවල ඇති වී තිබෙන වැටුප් විෂමතාවයත් තියෙන ඉතාමත් විධිමත් උත්තරේ තමයි මෙම වැටුප් කමිෂන් සභාව විසින් ලබා දී තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම. එසේ නැතුව ලබා දෙන එක කප්පාදු කරලා අඩු අය ගානට ගේනවට වඩා අයිතිවාසික නැති කෙනා අයිතිය ගත්ත කෙනාගේ සමාන තත්ත්වයට ගැනීම තමයි වඩාත් වැදගත් කියලා මම හිතන්නේ. ඔව් අදාළ මුල් වර්ෂයේ ඉඳලම තමයි මම මේ කතාව කිව්වේ. ඒ වෙලාවේ එහෙම වුණාද කියන්නේ. නැත්නම් ඒ අය අඩු කිරීම නෙමෙයි මම කියන්නේ මේ ආර්ථිකය දැන් අහස උසට මේ විෂමතාවයන් දුර ගිහිලා තිබෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය සේවාවන් තෙල් සංස්ථාව ආබ ඒ වගේ දේවල් වැඩි කරගෙන තිබෙනවා. දැන් අනිත් අයට නෑ. හැබැයි දැන් මේ කතන්දරේ ඒ මුදල් ප්‍රමාණයට ගේන්න පුළුවන් තත්යකටද මේ තියෙන්නේ දැන්. අපේ ආණ්ඩුවට අපේ රටේ මෙතරම් ආර්ථික ප්‍රශ්න තියෙනවා නම් මේක ඇත්තටම කළ හැකිද? එහෙම නැත්නම්
අපි බලෙන් ආණ්ඩුවක් අරගෙන හදපු කෙනෙකුටද මේක කරන්න පුළුවන්. දැන් ඔය සඳහා ඇස්තමේන්තුත් කියලා තියෙනවනේ. 2020 දී මේ සඳහා බිලියන 120ක්ද 2021 දී බිලියන 120ක්ද අවශ්‍ය වෙනවා. බිලියන 240යි මේ විශේෂදීම සඳහා අවශ්‍ය වන්නේ. එතකොට ආණ්ඩුවේ සමහර තීන්දුව නිසා ආණ්ඩුවට අහිමි වෙලා තියෙන බිලියන 700ක් විතර සමහර අවස්ථාවල. ඒතර ආණ්ඩුව බිලියන 240ක් දෙන්න මෙලිකමක් දක්වනකොට බිලියන 700කට ආසන්න ප්‍රමාණයක් අහිමි කරගත්තු ආණ්ඩුව. ඒ නිසා අපි වැටුප් පිළිබඳ ප්‍රශ්නේ පමණක් බැලුවොත් ඔබ අහන ප්‍රශ්නේ සාධාරණයි. හැබැයි තියෙන ප්‍රශ්නේ එහෙම නෙවෙයි. අපි මුළු මුදල් බාස්කට් එක අරගෙන බැලුවොත් ඒ බාස්කට් එකේ මුදල් නිසි පරිදි කළමනාකරණයකින් යුතුව පරිහරණය වෙනවද? නෑ. ඒ මුදල් බාස්කේ ගොඩාක් තියෙන්නේ පතුලෙන් තමයි ගලාගෙන යන්නේ. ඒ නිසා අපි කියන්නේ පතුල සවි කරලා හරියට නේද බාස්කට් එකේ මේ මුදල් ලබා දිය හැකි. ඒ නිසා වැටුප් පිළිබඳ ප්‍රශ්නේ පමණක් පැන නැංගුවොත් ඔබ කියන එක සාධාරණයි. නමුත් සමස්ත භාණ්ඩාගාරයේ තියෙන මුදල් පරිහරණය පිළිබඳ ආණ්ඩු ප්‍රතිපත්තිත් එක්ක කල්පනා කරලා බැලුවොත් මේ ලබා දිය හැකි තීන්දුවක් කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ඔබතුමා සඳහන් කරා දැන් මේ දිනවල උඩින්ම යන කාරණාව කොරෝනා වෛරස්. මේ කොරෝනා වෛරසයේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ චීනයෙන්ම එනවදකම් බලන් ඉන්න ප්‍රශ්නේ නෙමෙයි. දැන් ඔය දැනගත්තට පස්සේ තමයි ඔය ගැටලුව දැන් මතුවලා තියෙන්නේ. හැබැයි ඊට කලින් චීන ජාතියකින් මෙහෙතරම් යනවා නිවාඩු යනවා ඒගොල්ලගේ ප්‍රධාන අවුරුද්දට ගිහිල්ලා ආවා ගියා. ලංකාවේ තිබෙන විශේෂ ආයතන කීපයක් ඒගොල්ලෝ වැඩ කරන. මොකද්ද මේ ස්පා ආයතන. ඊළඟට සාමාන්‍ය මෙන්න කියන්නත් බෑ සම්බාහන මධ්‍යස්ථාන ඔය විවිධ මම ඔබතුමාට තේරෙනවා මම මේ කියන්නේ කාරණේ. මෙහි දැන් මේ වැඩිම සේවය කරන්නේ චීන ජාතික කාන්තාවන් තායිවාන් කාන්තාවන් වැඩ කරන ස්ථානවල. දැන් මේ පාරිභෝගිකයින් ඉන්නවා අපේ අය. දැන් මේ සියලුම ආගිය දැන් මේයන්ගේ පරිශ්‍රණයක් කරලා බලන්න ඕනේ නැද්ද මේ දැන් මෙතන ගියාද දන්නේ නැහැ. දැන් මේ නිවෙස් වල තමයි ඉන්නේ. තමන්ගේ පෞල් කුටුම්බය ඇතුලේ. නෑ ඇත්තටම අපිට ලෝකයේ එක් රටකින් තව රටකට සංක්‍රමණය වීම බම හිතන ලෝකේ තවදුරටත් නතර කරන්න පුළුවන් සීමා පනවන්න පුළුවන් අවස්ථාවක නෙවෙයි අපි ඉන්නේ. ලෝකයේ විවිධ වමනාවන් වෙනුවෙන් අධ්‍යාපන වෙනුවෙන් රැකියාවන් වෙනුවෙන් උසස් ජීවන තත්ත්වයක් වෙනුවෙන් යහපත් සේවාවන් ලබා ගැනීම වෙනුවෙන් මිනිසුන් රාජ්‍යයන් අතර වමාරු වෙනවා. එතකොට වැදගත් දේ තමයි යම් රාජ්‍යයකට ඔබ දන්නවා ලෝකේ ගොඩක් රාජ්‍යයන්ට යම් විදේශ පුරවැසියෙක් වෙනවා නම් ඔහුට නිකුත් කරන වීසා බලපත්‍රයේ ස්වභාවයක් තිබෙනවා. ඒක සංචාරක වීසා එකක්. එහෙම නැත්නම් ඒක ව්‍යාපාර කටයුතු වෙනුවෙන් එනවාද? එතන ඒක රැකියාවක් වෙනුවෙන් එනවාද? ඒතර මම හිතනවා අපේ මේ ක්‍රියාවලිය බිඳ වැටිලා තිබෙන්නේ. ඒ නිසා අපේ බොහෝ අය සංචාරක වීසා මුවාවෙන් තමයි ඔබ කිනල කාර්යයන්ගේ ඉන්න මාස 3න් 3ට එළියට ගිහිල්ලා ආය ඇතුළට එන තත්ත්වයක් තමයි නිර්මාණය වී තිබෙන්නේ. ඒ නිසා අපි රටක් හැටියට ගත්තොත් අපි දැක්ක පහුගිය කාලේ පුරාවට අපේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය බොහෝ අය දැක්කේ අවියායුධ පෙරදරි කරගෙන යුද රථවල පාරේ දුවන හමුදා යාන්ත්‍රණයක් කරා තමයි රටක ආරක්ෂාව තාරු කළ ගැතේ කියන්නේ. නමුත් රටකට ආරක්ෂාව තර්ජනයට ලක්වීම මීට සතවර්ෂක ගණනාවකට පෙර යුගයකට වඩා ආකාර ගණනාවකින් තර්ජන ලක්විය හැකි වෙ තිබෙනවා. ඒ නිසා මා හිතනවා අපේ රට විදේශිකයන් සංක්‍රමණය වීමේදී අපේ නීති පටිපාටි මීට වඩා ශක්තිමත් කළ යුතු තිබෙනවා. ඒ වගේම අපි නිසි වෛද්‍ය පරීක්ෂණයක් කරලා යොමු කරලාද වෛද්‍ය සහතිකයක් ලබා ගැනීම වුවමනාව අපිට තිබෙනවා. ඒ නිසා ඒ ශාස්ත්‍රය අපේ ආරක්ෂාවට දැනට අපේ රාජ්‍ය යාන්ත්‍රණයේ තිබෙන මැදිහත් වීම සහ අවධානය බොහොම දුර්වලයි. ඒ නිසා ඔබ කියු පරිදිම ඕනෑම වර්ගයේ රෝගයක් වෛරසයක් බදා වෙනද ගැනීම රාජ්‍ය බවට අපේ රාජ්‍ය පත්වයේ තිබෙනවා. අපි එකක් අවබෝධ කරගත යුතුයි අපි දූපත. ඒ නිසා බොහෝ ලෝකේ පුරා ව්‍යාප්ත වෙමින් තමන යන විවිධ වෛරසයන් වසංගතයන්ගෙන් අපිට ආරක්ෂාව මේ ඉඩක් ස්වභාවිකව පිටා තිබෙනවා අපේ රට දූපතක් වීම නිසා. නමුත් ඒ දූපතේ පාලකීන් අනුගමනය කරලා නේද අසාර්ථක වැඩසටහන් හරහා
අපේ දූපතත් ඔබ කියු ඛේදවාචකයේ බුදු බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඒක රාජ්‍ය පාලනයේම කරන ලද ප්‍රතිගත කිරීමක් කරා තමයි අපි විශ්වාස කරන්නේ කළ හැකි වන්නේ කියලා. ඒ කියන්නේ මම අර නැවතත් ඒක අහනවා මේ දැනට ගුවන් තොටුපළේ මිසින් සහි කරගෙන දඟලුවට විතරක්. ඒකේ තියෙන්නේ මේ උෂ්ණත්වය මත පමණයි ඉන්ඩිකේට් කරන එකක්. ඔව් නිරීක්ෂණය. මම ඇහුවේ මේ දැන් ඇවිල්ලා ඉවරයි. මේ ඇතුලේ මේ ඉන්න විශේෂයෙන්ම පොදු ගැවසීම් වෙන ස්ථාන ඒක පෞද්ගලික ස්ථාන වෙලා තියෙනවා. මෙන්න මේ කණ්ඩායම පරීක්ෂණයක් කළා මේ සෞඛ්‍ය සේවාවන් යොදලා මේකට ආරක්ෂකවටත් දාගන්න දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. දැන් මෙතන විතර පරීක්ෂා කරලා වැඩක් නැහැ. අනිවාර්යයෙන්. ඒසේ කළ යුතුයි. මෙසේජ් කළා. විශේෂයෙන්ම මෙක්සිකන් ක්‍රමයට මේ මම දැක්කා එක්තරා පෞද්ගලික නාලිකාවක දවස් 2-3කටද කොයිද කලින් මේ ඇවිල්ලා විවිධ චෝදනාවන් ඉදිරිපත් කරනවා. එකක් මම සතුටු වෙනවා. මහජන දීපල හොරා කාපු වංචනිකයන්ගේ හොරුන්ගේ සතුරෙක් බවට පත්වීම පිළිබඳව. හරි සතුටුයි ඒකට. මොකද බොහෝ අය වංචනිකයන් සහ හොරුන්ගේ සුරතලු ඔවුන් මිලදී ගන්න පුළුවන් වී තිබෙනවා. ඔවුන්ට නිවාස ලබා දී තිබෙනවා. වාහන ලබා දී තිබෙනවා. ඡන්දවලට සල්ලි පොම්ප කරනවා. මිනිසා බොහෝ දේශපාලකයන් වංචනකින් මහජනක දීපල හොරකම් කරලා ද වංචනකින් සහ හොරුන්ගේ සුරතලුම් බවට පත් වී තිබෙනවා. එවැනි වෙලාවක මමත් අපේ පක්ෂයත් වංචනිකයන්ගේ හොරුන්ගේ සතුරෙක් සහ සතුරන් බවට පත් වීම පිළිබඳව මට උදා හොඳ ආඩම්බරයක් තියෙනවා. ඒක මම හරි ඒක විඳිනවා හොඳට. මොකද සතුරෙක්ගේ ඒ වගේ මේ පුද්ගලයන්ගේ මේ කෝපාවිෂ්ඨ වෛරීය ප්‍රකාශවල මම හෝ අපේ පක්ෂයේ තඹ තොයිතුවකට මායින් කරන්නේ. සමහර මාධ්‍ය නාලිකාවලට ප්‍රබල ප්‍රකාශකයන් වෙන්න පුළුවන්. ඒ ධනෙ සහ බලය නිසා. අපට නම් ඔවුන්ගේ හඬ තඹ දොයිතුවකටත් මායිම් කරන්න නැති හඬ. ඒ නිසා හරිද ඔවුන්ගේ ප්‍රකාශ ඒ තරම් බැරෑරුම් ලෙස සලකන්නේත් නෑ. ඉතින් මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕන පාලකයන් වංචනිකයන්ගේ සහ හොරුන්ගේ ගොදුරු බවට පත් වුනහම රට වංචනිකයන්ගේ සහ හොරුන්ගේ පාරාදීසයක් බවට පත් වෙලා සැනකෙළියේ දිනවා. අද අපි දැක්කොත් අපි අද දැක්කම ගොඩක් ටීවී නාලිකා දිහා බැලුවොත් අද විශාල ලෙස වීරයන් බවට පත් වී තිබෙන කවුද? අද මේ පිට්ටනිය සෙල්ලම් කරමින් ඉන්නේ කවුද? වංචනිකයන් සහ දූෂිතයන්. වැලිකඩ බන්ධනාගාරයේ ඉන්න ඕන බොහෝ අය මහජනක දීපල හොරකම් කරපු බොහෝ අය අද මේ පිට්ටනිය මහා සෙල්ලක්කාරයෝ බවට පත් වී තිබෙනවා. ඒ නිසා මේ පිට්ටනිය සකස් කොට තිබෙන්නේ වංචනිකයන් සහ දූෂිතයන්ට තෝතන්නක් වූ පිට්ටනියක් මේ පාලකයන් විසින් අදලා දීලා තිබෙනවා. ඒ තෝතන්නක් වූ පිට්ටනිය අපි ඔවුන්ගේ සතුරන් සහ වෛරයට පාත්‍ර වුණනම් බවට පත් වී තිබෙනවා. ඒ පිළිවන් සතුටක් තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලන සියලුම පක්ෂවලට මේ සල්ලි හැමතැනින්ම ආධාර කරනවනේ. නැතිවරණ වෙලාවට අපි දකින්නවා මේ එක පුද්ගල ඔක්කොම දෙන වෙලාවක. දැන් ඔබගේ පක්ෂයට මේ විශාල ධනස්කන්ධයක් තියෙනවද නිකන් ආධාර නැතුව දුවන්නේ නැහැ නේ කවුරු හරි දෙනවා. ඔබ බලන්නකෝ අපේ නුගේගොඩ බැංකු ගිණුම. සියලු මුදල් ලැබෙන ආකාරයත් සියලු මුදල් වියදම් කරන ආකාරයත් අප පැහැදිලි ඉදිරිපත් කර තිබෙනවා. කිසිදු කළු සල්ලියක් අපේ පක්ෂ ගිණුමකට එන්නේත් නැහැ. අපේ පක්ෂයට ආධාරයක් ලැබෙන්නේ නැහැ. අපි තා සහතිකෝ කියන්නේ. ඒ නිසා තමයි ඔබ දන්නවා මේ මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවට හැම වසරකම ලබා දී යුතු තිබෙනවා මේ ඒ පක්ෂයේ ආදායම සහ වියදම. ආදායම වැඩිම පක්ෂ කවුද? අපේ පක්ෂය. අපේ සියලු ගනුදෙනු සිද්ධ වෙන්නේ බැංකු ගිණුම් හරහා.
අනිත් එක මොකද සිද්ධ වෙන්නේ? බැංකු ගිණුම් හරහා ගනුදෙනු නොවන සියලු ගනුදෙනු කළු සල්ලි. ඒ නිසා තමයි අපේ මැතිවරණ කොමිසම ඉදිරිපත් කරන වාර්තාවේ අපේ වියදම් ප්‍රමාණය ඉහළ ගොස් මා දැක්කා එක වසරක අපේ මුදල් ප්‍රමාණය මිලියන 80ක් වගේ වෙනකොට මම දැක්කා UMP මිලියන 36යි මහින්ද මිලියන 18යි. ඔබ හිතනවද ඒක? එහෙනම් කළු සල්ලි පරිහරණය කරන්න ඒගොල්ලෝ අපිට ආධාර කරලා ඉන්නෝ. ඒ සෑම ආධාරයක්ම අපේ ගිණුම් හරහා ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා හැම මුදලක් පිළිබඳව වගකීමක් අපිට තියෙනවා. මාළගේ මේ ගඩුවා ලංකාවේ එකට එන්න පුළුවන් වුණා නම් ඔය විදියට එහෙම බුදුමාලගෙත් එහෙම කළුසල්ලි ක්‍රමයක් ගියා නම් මම මේ ඉන්න තැන කොච්චර උඩ ඒක දේශපාලන ව්‍යාපාර සියල්ල කුණුණු තැනක පිරිසුදු දේශපාලන ව්‍යාපාරයක් ලෙඩක් වගේ දැනෙනවා. මත තබ ගන්න. ඒ නිසා කුණුණු තැනක පිරිසුදු එකක් ගැන හිතා ගන්නවත් බැහැ. ඒ නිසා තමයි ප්‍රශ්න අහන්නේ. ඇත්තටම මේ සාධාරණ නැහැ නේද? ඔව් අසාධාරණ නැහැ. සියල්ල කුණුණු තැනක පිරිසුදු එකක් කොහොමද ඉන්නේ? ඉන්නේ බෑ. ඒ නිසාම තමයි මේක වෙනස් කරන්න ඕනලා තියෙන්නේ. ඒ නිසාම තමයි මේ දේශපාලන ව්‍යාපාරය හදලා තියෙන්නේ. ඒ නිසා ටිකක් ඒක හිතා ගන්න අමාරුයි. සියලු මිනිසුන් කුණු වෙලා ඉන්නකොට, සියලු ව්‍යාපාර කුණු වෙලා ඉන්නකොට කොහොමද මේ පක්ෂ පවතින්නේ කියලා. මේ පක්ෂේ ඒ නිසාම තමයි වෙනස් පක්ෂයක් වෙන්නේ. දෙක මන්දිර මන්ත්‍රීවරයා කියනවා මේ ඕහාරි විගණන වාර්තාව කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. ඒකේ කාලේ ගණනුවක් සිද්ධ වුණා නම් එවැනි පාඩුවක් සිද්ධ වුණා නම් එවැනි වංචාවක් සිද්ධ වුණා නම් 2015ට කලින් ඇයි ඒ කාලේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරේ නැත්තේ? ඒ කාලේ කියන්නේ 2015ට කලින් 2002 සිට 2015 දක්වා කාලේ වංචනිකයන් සහ වංචනිකයන් ආරක්ෂා කරන්නන්ගේ තර්ක. ඒ කියන්නේ හොරකම වෙනකොට ප්‍රශ්න නොකරපු නිසා එතන හොරකමක් වෙලා නැහැ. ඒ මාර තර්කයක්. ඒ කියන්නේ අපේ රටේ මේ හොරකමක් සිද්ධ වෙනකොට ප්‍රශ්න කරේ නැත්නම් ඒ කියන්නේ එතන හොරකමක් වෙලා නැහැ කියලාද? හරිද? ඒ හොරකම් කියන්නේ ඒ නිශ්චිත මොහොතේ හොරකම් වලදරව් වෙනවා. සමහර හොරකම් දිගු කාලයක් ගිහිල්ලා එළිදරව් වෙනවා. සමහර හොරකම් ඉතිහාසයේ කාලේ වෙලිතලා විසින් වැසිලාම යනවා. එමෙත හොරකම් කියන්නේ. ඉතින් මේ වාර්තාව 2015 සිද්ධ මහ බැංකුව ගනුදෙනුවත් එක්ක තමයි මේක පිළිබඳ ප්‍රශ්න පැන නැගුණේ. පැන නැගුණාට පස්සේ කෝප් සභාවෙන් තීරණය කරා මේ පිළිබඳ ඉතාමත් ගැඹුරු විමර්ශනයක් කළ යුතුයි කියලා. ඒ සඳහා මහ බැංකුවට නියෝගයක් දුන්නා. මහ බැංකුව ඒ අනුව ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා ලද ආයතනයක් මගින් විගණනයකට වාර්තාවක් ඉදිරිපත් කොට තිබෙනවා. ඉතින් මා දන්නවා රාජ්‍ය ආයතන ගොඩක් පෞද්ගලීකරණය කරනකොට ඒ ආයතනයන් පිළිබඳ වත්කම් පිළිබඳ ගණනය කරන්න සමහර අවස්ථාවල් ලබා දීලා තිබුණේ මේ විගණන ආයතනයට. එනිසා ජාත්‍යන්තර පිළිගන්නා ලද විගණන සමාගම. ඉතින් විගණන සමාගම විසින් වාර්තාව ඉදිරිපත් වී තිබෙනවා. වාර්තාව ඉදිරිපත් වුණාම තමයි එහි වංචාව විතරව තිබෙන්නේ. එසේ නැතුව මේ මහජනයා කබ්‍රාල්ගේ දොරකඩ ගාවට වෙලා කබ්‍රාල් මහ බැංකුවේ අධිපති ඉන්නකොට එයා නගින කාර් එක පස්සෙත් යනවා. එයා ගෙට යනකොට ගේ පස්සෙත් යනවා. එයා එළියට බහිනකොට දොර මුල්ලෙත් ඉන්නවා. ඉඳගෙන හොරකම් අල්ලන්න බෑ. ඒගොල්ලෝ හිතන්නේ ඒ જાති හොරකම් අල්ලනවා කියලා. එහෙම එකක් නෙමෙයි. මේ ඇවිල්ලා මේ එහා පැත්තට පැනලා නේද වට්ටක ගෝණියක් කඩන් යනවා එකක් නෙමෙයි. එතකොට ඒ දාම අහු වෙනවා. වැලේ ඊයේ වට්ටක තිබ්බ අද වට්ටක නැහැ කියලා. ඒ જાති හොරකම් නෙමෙයි. මේවා සුදු කරපටි හොරකම්. ගිණුම් හරහා සිද්ධ වෙන්නේ. ලිපි හරහා සිද්ධ වෙන්නේ. ඒ නිසා එවැනි හොරකම් බොහෝ ඒවා අහු වෙන්නේ විධිමත් විගණන වාර්තාවලදී පමණයි. එසේ නැතුව නේද? කෙසෙල් කන කපන් ගියපුවාම නේද? ඊයේ කෙසෙල් කන තිබ්බා අද කපලා. ඔන්න කියන්න පුළුවන් කෙසෙල් කන හොරා කපුවා කියලා. මේවා එහෙම කියන්න බෑ. ඒ නිසා අර හොරකම් කරන වෙලාවේ හොරාගෙන ප්‍රශ්න හොරකම ගැන ප්‍රශ්න නොකිරීම හොරකම සිදුවෙන්නේ නොවේ යයි කියන උපකල්පනය නම් මම හිතන්නේ හොරුන් වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ගොඩනගන ඉතාමත් අසාර්ථක උත්තරයක්. මම කියන්නේ මේ අවුරුදු ගානට විගණනකාරී ප්‍රතිවිරුද්ධ විගණන වාර්තා ඉදිරිපත් කරා. නමුත් ඒ වාටවත් මේවා වෙන්නේ නැතුව ගියේ කොහොමද? වෙන්න පුළුවන්. ඒ ගොඩක් වාර්තා බලනකොට අපේ රටේ එතන අපේ රටේ කිසිදු හොරකම සිදු වෙන බව තමයි ගොඩක් වාර්තාවල තියෙන්නේ. හොරකම් එහෙම තමයි. හොරු ඊටම සරලව
අහුවෙන්න හොරකම් කරනවා නම් ඔය ගොඩක් අය හිරේ ඉන්නවා. අදත් එළියේ ඉන්නේ. ඒ හොරකම් ඒක හරිය සාධාරණයි. ඔවුන් දේශපාලනයට එනකොට ඔවුන්ගේ වත්කම් සහ දේශපාලනයෙන් අවුරුදු 5ක් 6ක් හිටියට පස්සේ ඔවුන්ගේ වත්කම් පරීක්ෂාවට භාජනය කරා. ඔච්චරයි තියෙන්නේ. ඔබතුමා ඕකෙන් අදහස් කරන්නේ මේ 2015ට කලින් ඔය කියන හොරකම් සිද්ධ වුණා නම් ඊට පස්සේ 2015 දී නැවතත් මේ බැංකු හොරකම කරනකොට ඒ අය ඊට කලින් කරපු හොරකම් පිළිබඳව යම් මට්ටමක දැනගෙන හිටියා කියන එක ඔබතුමා හිතනවද? ඇත්තටම හොරාගෙන් තමයි ඒක අහන්න උනා. ඒකට මට එහෙම අවබෝධයක් නැහැ. ඒ කියන්නේ මේ අගමැතිවරයා හොරකම් කරනකොට කලින් හිටපු ජනාධිපතිවරයා හොරකම් කරපුවද දැනගෙන හිටියා. ඒ නිසා මේ අගමැතිවරයාද හොරකම් කරා. එහෙම නැත්නම් කියන්න පුළුවන් කලින් හිටපු අධිපතිවරයා හොරකම් කරපු බව අලුතින්පත් වූ මහේන්ද්‍රන් දැනගෙන හිටියා. ඒ නිසාද මහේන්ද්‍රන් හොරකම් කරා. ඒක ඉතින් රනිල්ගෙන් සහ මහේන්ද්‍රගෙන් තමයි අහන්න ඕන. ඔයගොල්ලෝ දැනගෙන හිටියද කියලා මට අවබෝධයක් නැහැ. කොහොම වුණා මේ ක්‍රියාවලියට එලියෙන් සම්බන්ධ වූ ආයතන ගත්තාම ඒව අතර දිගු සබතාවයක් තිබෙනවා. ඒ දිගු සබතාවය අනුව පැරණි පාරෙම දිගුවක් හැටියට ගමන් කරා යයි කියන සැකයක් සාධාරණ ලෙස පැන නගිනවා. හැබැයි එතන මේ දැන් 2015 සිද්ධිය පැහැදිලිව ඒ ක්‍රමවේදයේ කිව්වහමනේ අපිට සැක හිතන කාරණා එතන හරි. ඒ කියන්නේ අපේ ආයතනවල ප්‍රාථමික වෙළඳපොලේ තරග නොකර මේ ද්විතීයිකයේදී ඒගොල්ලෝ අරයකින් ගන්නවා. ඉතින් එතනම පැහැදිලිව වෙනවා ඇයි ඒගොල්ලෝ යොමු නොවේ කියන්නේ. ඒ වගේ යම්කිසි වසරක හෝ දෙකක හරි ඔබතුමාට දැනුමක්ම තිබෙනවද ඊට ඉහළ කාලේ එහෙම වෙච්ච සිද්ධියක් හෝ දෙකක්? ඊට ඉහළ කාලේ විශාල ලෙස තිබුණේ ප්‍රාථමික වෙළඳපොළට යම් මුදල් ප්‍රමාණයක ලන්සුවක් මේ වෙන්දේසියක් ඉදිරිපත් කරලා ඒ වෙන්දේසියේ නිර්ණායක මත ප්‍රයිවට් ප්ලේස්මන්ට් කරනවා. ඒක තමයි ප්‍රශ්නේ. තමන් කෝල් කරලා ගන්නවා. ඔක තමයි වෙලා තියෙන්නේ. ඒ වකවානුවේ ගනුදෙනුවේ ස්වභාවය ඒක. ඒ අනුව තමයි කියන්නේ එවැනි ගැනීම හරහා සිදු වී තිබෙන මහ බැංකුවට සිදු වී තිබෙන අලාභය තමයි මේ වාර්තා කොට තිබෙන්නේ. එතකොට ඒ අලාභය කොහෙද කියලා බැලුවත් ඒ අලාභයෙන් විශාල පංගුවක් සිදු වී තිබෙන්නේ සේවක අර්ථසාධ කරමුදලට. ඔබ මා හිතන්නේ ගොඩක් මාධ්‍යවේදීන් මාධ්‍ය ආයතන වැඩ කරන අය ගොඩක් අය සේවක අර්ථසාධ කරමුදල හිමිකරුවන්. දැන් ඔබ මාසයෙන් ඔබගේ වැටපින් 8ක් කැපෙනවා. ස්වාමි පාර්ශ්වයෙන් 12ක් ගෙවනවා. මේ 120 තමයි සේවක අර්ථසාධ කරමුදලට යන්නේ. මේ සේවක අර්ථසාධ කරමුදලෙන් තමයි මේ සෙල්ලම කරලා තියෙන්නේ. එනිසා මාධ්‍යවේදීන් හැටියට මම ඉල්ලා හිටින අඩුම තරමේ ඔබගේ වැටපු හොරා කාපයකට විරුද්ධවත් වවක් නේ ඒ වෙනුවෙන්වත් හඬක් නගන සූදානම් වෙන්නේ. මේ ඔබගේ වැටපු හොරකම් කළාද? මා EPF ලාභියෙක් නෙමෙයි. මම මේ කතා කරන්නේ ඔබගේ වැටපු කොල්ල කාලා තියෙන මේගොල්ලෝ. කෝටි දහස් ගණන් ඔබට රැකියාවෙන් ඉවත් වෙනකොට ලැබිය යුතු ප්‍රතිලාභය ඔබගෙන් කොල්ල කාලා තියෙනවා. ඒ නිසා ප්‍රශ්න කරන්න ඕන දැන් කාගෙන්ද? කොල්ල කාපු කෙනාගෙන්. ඔයගොල්ලෝ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැබිනට් තීරණ දැනුම් දෙන දවසට ගිහලා බන්දුන ගුණවර්ධන අහන්න අපේ හොරකම් කරපු සල්ලි කවද්ද දෙන්නේ කියලා. ඒක අහන්න නිර්භීත වෙන්න කියලා මම ඉල්ලනවා. අපේ රටේ ප්‍රශ්නයක් තිබෙනවා. වංචාවට එරෙහිව හඬ නගන්නන් ප්‍රබල ලෙස ප්‍රශ්න කරන අතර වංචනිකයන් හැම මුණු විතර රකින්න. මම හිතන අඩුම තරමේ මාධ්‍යවේදීන් හැටියට ඔබගේ මුදල් වලට නේද හොරකම් කරලා තියෙන වෙලාවේ මාධ්‍ය ප්‍රකාශන අහන්න හොරකම් කරපුවා කවද්ද දෙන්නේ කියලා. ඕන්න මම ඇහුවා කියලා අහන්න. ඔබට මම සතුටුයි ඒක අහන එකට. මේ මහජනගේ ධනෙ හොරකම් කරලා මෙහෙම ඉන්න දෙන්න පුළුවන්ද? ඔබට හිමි වරප්‍රසාද. ඔබගේ සල්ලි. මේ ඇතිතරම් දාදු කෙල්ල තිබෙන්නේ. සූදු කෙල්ල තිබෙන්නේ. ඒක නතර කරන්න ඕනේ මේ රටේ. එනිසා මම හිතනවා සේවක අර්ථසාධක මුදලේ හිමිකාරිත සෑම කෙනෙක්ම පාරට බහින්න ඕනේ මේකට විරුද්ධව. තමන්ට නිවසක් මිලදී ගන්න, තමන්ට විශ්‍රාමසුවෙන් ජීවත් වෙන්න, තමන්ගේ දරුවන්ට අධ්‍යාපනයක් හදන්න, තමන්ට ඉඩමක් මිලදී ගන්න, තමන්ට අසනීපුණුන් බෙහෙතක් ගන්න තියෙන සල්ලි. මොන වර්ගයේ වංචනිකයක්ද මේගොල්ලෝ? එනිසා වංචනිකයන්ට එරෙහිව මේ රටේ සේවක අර්ථසාධක කරමුදලේ සමාජිකත්වයේ දරන හැම කෙනෙක්ම ඉදිරියට ගිහිල්ලා අපි කල්පනා කරනවා. අපි ඒ වෙනුවෙන් දැනුවත් කිරීම ව්‍යාපාරයක් ආරම්භ කරනවා. දැන් ඔබතුමා සඳහන් කරා වෙන්දේසියක් ගැන මුලින්. ඒ කියන්නේ ඒ කාලේ වෙන්දේසි කරලා ඊට පස්සේ ඩිරෙක්ට් ප්ලේස්මන්ට්. එහෙම නිකි කෝල් කරලා ගන්නවා. එතකොට ඔබතුමා සඳහන් කරන්නේ අර වෙන්දේසි කරලා ගන්න මිල අඩුවෙන් තියෙද්දි වාසි තියෙද්දි
ඉහළ මිල වලට කතා ඔය ඒක හරියට මධ්‍යනේ කරන්න ඕන. ඒගොල්ලෝ කරන්නේ බිලියන 10ක් ඕන තැනකට බිලියන 1 බිලියන් වගේ දානවා වෙළඳ පොළට. දාලා ඒකේ ඉල්ලුම අනුව වෙළඳ පොලේ ගැවසෙන පොලි අනුපාතික තීරණය කරනවා. ඒ මත පුද්ගලිකව කතා කරලා ටෙලිෆෝන් එකෙන් කතා කරලා සමහරවට කතා කරන් දෙකුත් නැහැ. අයියා කතා කරන නංගිට. නංගිට කතා කළාද නංගි ඔයා ගාව සල්ලි තියෙනවද දෙන්න කියනවා. මෙහෙම බිස්නස් කරන්න පුළුවන් රටේ. මහ බැංකුවේ අධිපති අයියා නංගි තව තැනක. නංගිට කතා කරලා ගෙදර කතා කරනවද දන්නේ නැහැ කෑමේසි. නංගිට කතා කරලා කියනවා මේ ගන්නට අපි සල්ලි ගන්නවා දෙන්න ලෑස්තිද කියලා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? සාමූල්‍ය සමාගම් ගණනාවකම අධිපතිවරයාගේ ඥාතීන් ස්ථානගත කරලා තියෙන්නේ කොහොමද? එනිසා මේ පවුලේ බූදලයක් හසුරුපු විදිහට තමයි මහ බැංකුවේ බැඳුම් කරන එකතු හසුරුවලා තිබෙන්නේ. ඒ තමයි විගණන වාර්තාවේ සඳහන් වෙ තිබෙන්නේ. ඒ කියන්නේ ලැබදියාවන් පිළිබඳ ප්‍රශ්නයක්. අනිවාර්යයෙන්. ලැබදියාවන් පිළිබඳව සාධාරණ ප්‍රශ්න ලැබදියාවන් තියෙන්න පුළුවන්. හැබැයි ලැබදියාවන් නරා පාඩුව සිදු වී තිබෙන බණක් එතන හොරකමක් තියෙනවා. එතන මට වෙන්නේ අර ඒක අනිත් මේ ඔය තරංගරුවට හානියක් කරලා තිබුණා රටට හානියක් වෙනවද? ඒක අඩුම මිල නම් වෙන්නේ සීන් එතන වාසිදායක මිලට මල්ලින කද මල්ලි ඔබ ගානේ කියනවා. එතකොට මේ අර අනිත් ඉන්න කණ්ඩායමට හානි තමයි. අනිත් නෑ මේකේ මහ බැංකුවට සිදු වූ පාඩුව නිශ්චිත සඳහන් කොට තිබෙනවා. මේ හරහා මහ බැංකුවට සිදු වූ පාඩුව සඳහන් කොට තිබෙනවා වුන් විසින් මහ බැංකුවට සිදු වූ පාඩුවේ වැඩිම පාඩුව සිදු වී තිබෙන සේවක අරසාද කරමුදලට සඳහන් කොට තිබෙනවා. ඒ නිසා බැලුමට අඩුමක ආව අඩුමක නංගිගෙන් ගත්තා වගේ තරක හදලා වැඩක් නැහැ. සංඛ්‍යා දත්ත තොරතුරු මත එතන ඇති වී තිබෙන පාඩුව නිශ්චිත කොට සඳහන් කොට තිබෙනවා. ඒක ඔබයි මමයි මේ සහෝදරකමට, ලේ ඥාතිකමට, මිත්‍රකමට කතා කරාද වැඩක් නැහැ පාඩුව සිදු වී තිබෙනවා. ඒ පාඩුව සඳහන් කොට තිබෙනවා මම මේ විගණන වාර්තාව. ඒ පාඩුවෙන් වැඩි පංගුව සිදු වී තිබෙන සේවක අරසාද කරමුදලට. ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසයේ දේශපාලන භාවිතාවය ගත්තොත් සාමාන්‍යයෙන් ආණ්ඩුවල ජනතා විමුක්ති පෙරමුණට හොරකම් කරන්නත් අමාරුයි. හැබැයි මේ වගේ තත්ත්වයක් තියෙද්දී ජනතා විමුක්ති පෙරමුණ දන්නේ නැතුව මිලියන් 1000 ගාණක් හොරකම් වෙලා රටේ. එහෙම ගත්තොත් මේ හොරකම් කරපු මිනිස්සු මිනිස්සු වෙන්න බෑ නේද? නෑ ඒ තරමට හොරකම් විශාලයි. ඒ කියන්නේ එක යුගයකදී ලංකාවේ ප්‍රසිද්ධ හොරකම් 3යි 4යි අවුරුද්දකට සිද්ධ වෙන්නේ. අවුරුද්දට දහස් ගණන් සිද්ධ වෙනකොට කොහොමද වෙන්නේ? ඒ නිසා මම හිතන්නේ සමහර ඒවා මගහැරීමෙම පෙන්눔 කරන්නේ හොරකම් වල විශාලත්වය සහ හොරකම් වල ප්‍රමාණය වැඩි වී තිබීම. මේ කතා කරන මොහොතේ තැන් කීයක උමන දේවල් වෙනවද දන්නේ නැහැ. ඒ තරමටම බහුලයි. අමාත්‍යවරයා මතක තබා ගන්න. අමාත්‍යවරයා අමාත්‍යංශිකලා පුටුවේ වාඩි වෙන්නේ අද කීයක් හම්බ කරනවද කියලා. ඒක ඇත්ත. ඉතින් පුටු කීයක් පස්සේ පන්නන්නද? මේක සිදු වී තිබෙන්නේ. ඔබ මානව සම්පත් ප්‍රමාණය ඔබගේ පක්ෂයේ වැඩි කරගන්නවා. අනිවාර්යයෙන්ම මදිනා. අපේ එක කාර්ය සාධනයක් නේ ඔක. එකක් තමයි අපි මේ නේද? අපි පන්තිලකෙන් යන්නේ මේ මුලකරු හරිය නේද? අපි ඩිපාර්ට්මන්ට් එකක් හරිය නෙවෙයි. එක මේකම අපතව මෙහෙම කරනවා කියලා තියෙනවා. තමයි සම්පත් අපි දායකවන්නේ අපි උපරිම දේ කරන්න විශ්වාස කරලා තිබෙනවා.